ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේවරුවේ ඉගෙන ගන්නේ දීඝනිකායේ තුන්වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම අග්ගඤ්ඤ සූත්‍රය. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ එකම කාරණයක් ඉස්මතු කර කර පෙන්වා වදාලා. ඒ කාරණාව තමයි මෙලොවත් පරලොවත් දෙකේදිම මේ ලෝක සත්වයාට පිහිටවන්නේ ධර්මය කියන කාරණාව. ඊට අමතරව මේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝක විනාශය වුණාට පස්සේ මේ ලෝක සත්වයා ආයෙත් මේ මිනිස්යන් හැටියට සකස් වෙලා යන්නේ කොහොමද කියන එක. මෙන්න මේ ප්‍රධාන කරුණු දෙක මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දකින්නට ලැබෙනවා. ඔබට මේ දේශනාවට සවන් දීමේදී බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳ තිබෙන අවබෝධය කොයිතරම් පුළුල් එකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් විස්මිත එකක්ද කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. මේ ලෝකේ ඊටාම කලාතුරකින් කෙනෙකුටයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඒ ආකාරයෙන්ම ඉගෙන ගන්නට ලැබෙන්නේ. බොහෝ විට සිද්ධ වන්නේ මේ දේශනාවක් මුල් කරගෙන තම තමන්ගේ පෞද්ගලික අර්ථකථන විස්තර කරනවා. තමන්ගේ පෞද්ගලික තෝරාදීන් විස්තර කරනවා. එතකොට කෙනෙක් බුද්ධ දේශනාව අසන්නම් කියලා හිතාගෙන අන්තිමේදී බැලින්නම් අහලා තියෙන්නේ තම තමන්ගේ පෞද්ගලික කරුණු ගැලපීමක් මිසක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නොවේ. ඒක මේ සමාජයේ මේ ලෝකයේ තියෙන එකක්. එබඳු එකක් සිද්ධ වන්නේ එක දෙයක් නැතිවීම නිසා. මොකක්ද ඒ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිවීමෙන් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ ආකාරයටම ගන්නේ නැතුව එක අදහස් වලට භාජනය කරවන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට නියමාකාරයෙන් බුද්ධ දේශනාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළාම එයාට ඒකේ ලොකු අස්වැසිල්ලක්. අපි කිව්වොත් මේ දේශනාව ඇහුවට පස්සේ යාගේ බඩ පිරෙනවා. අන්න එතකොට ඒක බුද්ධ දේශනාවක්. අන්න එහෙම එකක් මේකේ තියෙනවා. මට මතකයි සමහර දවස්වලට මා සූත්‍ර දේශනා කියවද්දී මට හිතේ ඇති වෙන ප්‍රීතිය දවස් 2-3 තියෙනවා. අන්න එහෙම එකක් මේ බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි මේ ධර්මය ගැන හිත පහදින්න ඕනේ. අන්න එතකොටයි මේ අවස්ථාව අපට ගන්නට පුළුවන් වන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර පූර්වාරාමය කියන මිගාරමාතු ප්‍රාසාදයේදී. මිගාරමාතු ප්‍රාසාදයයි පූර්වාරාමයයි කියන්නේ එකම ස්ථානෙට. විසාඛා මහෝපාසිකාව යට තට්ටුවේ කාමර 500කුත් උඩ තට්ටුවේ කාමර 500කුත් කියන
කාමර 1000කින් සමන්විත ආවාසයක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට පූජා කළා. අන්න ඒකට කියනවා පූර්වාරාමයේ කියලා. ඒ වගේ මේකට කියනවා මිගාරමාතු ප්‍රාසාදය කියලා. මිගාර කියලා කියන්නේ විසාකා උපාසිකා විවාහ වෙච්ච පවුල් પરම්පරාවට කියන නම. එතකොට මේ පවුලේ සියලු දෙනා මිගාර මාතා කියලා විසාකා මහෝපාසිකාවට ගෞරව නාමයක් පුද කළා. ඊට පස්සේ විසාකාව ඒ නමිනුත් ප්‍රසිද්ධ වුණා. අන්නේ විසාකාව තමයි අර ප්‍රාසාදය පූර්වාරාමයේ කෙරෙව්වේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී වැඩ සිටියේ ඒ පූර්වාරාම විහාරයේ. ඒ දවස්වල වාසෙට්ඨ භාරද්වාජ කියලා සාමණේර ස්වාමින් වහන්සේලා දෙනමක් උපසම්පදා කටයුත්තකට පුහුණු වෙමින් හිටියා. එදා බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ ඒ විහාරේ හෙවණැල්ල තියෙන පැත්තේ සක්මන් කර කර වැඩ සිටියා. සක්මන් කර කර වැඩ සිටිනවා මේ වාසිට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා කතා වුණා අන්න බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටිනවා. අපි එතනට යමු. අපි එතනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන තැනට අපි ගිහිල්ලා හිටියොත් අපිට බුදුරජාණන් වහන්සේගෙන් බණ ටිකක් අසා ගන්නට අවස්ථාවක් ලැබේවි කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී බුදුරජාණන් වහන්සේ පිටුපසින් පැත්තකින් වෙන්ට මේ ස්වාමීන් වහන්සේලාත් සක්මන් කළා. අපි සමහර අවස්ථාවල ඔහොම කරනව නේද? කවුරු හරි කෙනෙක් එහාට මෙහාට සක්මන් කර කර ඉන්නකොට කතාවට පැටලෙන්න ඕන කමක් තියෙනවා නම් අපිත් මොකද කරන්නේ? හිමීට ගිහිල්ලා එයත් එක්කම සක්මන් කරනකොට යා මොන හරි ආනකට අපි උත්තර දෙනවා. එහෙම තමයි ඊට පස්සේ කතාවට වැටෙන්නේ. ඒ වගේ එකක් මෙතන උනේ. ඉතින් මේ දෙන්නම මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දිහා බලලා කියනවා වාසිට්ඨේනි දැන් ඔබ ඊටාම උසස්යයි සම්මත බ්‍රාහ්මණ කුලේ බ්‍රාහ්මණ වංශෙන් පැවිදි වෙලා මේ ශ්‍රමණ ජීවිතයටපත් උනේ. මේ ගැන මේ බ්‍රාහ්මණ සමාජයේ උදවිය ඔබට දොස් කියන්නේ නැද්ද? ආක්‍රෝෂ පරිභව කරන්නේ නැද්ද? එතකොට ඒ වාසිට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියා හිටියා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ පිරිස ආක්‍රෝෂමයි කරන්නේ පරිභවමයි කරන්නේ නොඑක ආකාරයෙන් නිନ୍ଦා අපහාස කරනවා කිව්වා අපට. බුදුරජාණන් වහන්සේ ඇහුවා එතකොට වාසිට්ඨේනි කොයි ආකාරයෙන්ද මේ ඒ බ්‍රාහ්මණ පිරිස ඔබට නිନ୍ଦා අපහාස පරිභව කරන්නේ? එතකොට ඒ වාසිට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි බ්‍රාහ්මණයෝ අපට බණින්නේ. බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ. අනිත් අය ඔක්කොම හීනයි. බ්‍රාහ්මණයෝ තමයි වර්ණවත් උසස්. අනිත් අය ඔක්කොම පහත්. බ්‍රාහ්මණයෝ තමයි පිරිසිදු. අනිත් අය ඔක්කොම අපිරිසිදුයි. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ පුතාලා. ඕරසා පපුවේ ඉපදිච්ච උදවිය.
මුකතෝ ජාතා කටින් ඉපදිලා මහා බ්‍රහ්මයාගේ මහා බ්‍රහ්මයා වමනේ දාලා බ්‍රහ්මජා බ්‍රහ්මයා විසින් බ්‍රහ්මයාගෙන් හටගත්තු බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මයාගේ මැවිල්ල බ්‍රහ්ම දායාද බ්‍රහ්මයාගේ දායාද මේ බ්‍රහ්මයා කියන්නේ කවුද? දාපි සලකන දෙවියන් වහන්සේ කියන මතේ මේ කියන්නේ. ඒ කියන්නේ දෙවියන් ඒ දේව මැවිල්ල තමයි බ්‍රාහ්මණ සමාජේ. අනිත් අය ඔක්කොම ඒකට ආйти නෑ. අනිත් අය ඔක්කොම දෙවියන්ගේ එක එක තැන් වලින් නෙමෙයි බමුණු සමාජයේ දෙවියන් වහන්සේ වමනේ දාපු සමාජේ. ඊළඟට ක්ෂත්‍රීය සමාජයේ දෙවියන්ගේ අත් දෙකින්ම වූ සමාජේ බාහු රාජන්‍ය කෘත කියලා තියෙනවා. ඊළඟට වෛශ්‍ය සමාජයේ දෙවියන්ගේ කලවයෙන් මහන්සියලා වැඩ කරන නිසා කලවයෙන් මාවපු සමාජේ ඌරුත දන්න යත් වෛශ්‍ය කියලා තියෙනවා. ඊළඟට ශුද්‍ර සමාජයේ යටිපතුලින් මවලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා පාදබ්බහම් ශුද්‍රෝ අජායත්. ඒ ශ්ලෝක කැලි වල තියෙනවම. ඒ කියන්නේ එතකොට මේ සත්ව වර්ගයා මවලා තියෙන දෙවියන් වහන්සේගේ එක එක ශරීර කොටස් වලින්. ඒක කවුද කිව්වේ ඒ කාලේ? බ්‍රාහ්මණ සමාජයේ කියපු කාරණාව. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ වහන්සේට කියනවා මේ වාසිට භාරද්වාජන මෙන්න මේ වගේ නින්දා අපහාස කර කර භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපිට බයින උඹලා මොක්කුද? උඹලා මේ මුඩු ශ්‍රමණයෝ නෙව. උඹලා මේ මහා පව්කාර මේ දෙවියන්ගේ යටිපතුලින් ඉපදිච්ච අය නුඹලා. ඇයි උඹලා මේ ශ්‍රමණී බවට පත් උනේ කියලා බයිනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දිත් මේ මිනිස්සුන්ගේ ඔළුවල තිබිච්ච මතවාද විසින් සත්‍යය වහලා දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේට අනුකම්පා හිතෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට්ටේනි ඔය බ්‍රාහ්මණයන් ඔය කයි කතන්දර කියන්නේ පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව. පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව කයි කතන්දර කියන්නේ බ්‍රාහ්මණයාමයි ශ්‍රේෂ්ඨ අනිත් උදවිය හීනයි බ්‍රාහ්මණයාමයි උසස් අනිත් උදවිය පහත් බ්‍රාහ්මණයයි පිරිසිදු අනිත් උදවිය අපිරිසිදුයි බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ පුතාලා බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ කටින් ඉපදුනේ බ්‍රාහ්මණයෝ තමයි බ්‍රාහ්මණ නිර්මාණයක් මේක දේව මැවිල්ල කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේක වාසෙට මේ මිනිස්සු චුට්ටක්වත් මේ කල්පනාවකින් තොරව කියන මේක කියන්නේ බ්‍රාහ්මණ සමාජයේ මේ බ්‍රාහ්මණ පුංචි ගෑනු ළමයි වැඩි වී පැමිණෙනවා බ්‍රාහ්මණ සමාජයේම ඒ ගෑනු ළමයි විවාහ වෙනවා තරුණ වෙලා. ඒ අයම ගර්භණී වෙනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන් දරුවන් වදනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන්ම දරුවන්ට කිරිපොපවා කියනවා දීවමැවිල්ලි කියලා. මේ මොකද්ද මේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ආලා කියන මේගොල්ලෝ බ්‍රහ්මානං චේව අබ්බාචික්ඛන්ති බ්‍රහ්ම කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා ආන්ගේ බ්‍රහ්මයන්ට ගර්හා කරනවා නින්දා කරනවා බ්‍රාහ්මණයෝ මැව්වයි කිය බ්‍රහ්මියෝ මැව්වයි කිය ඒ දෙවියන්ට නින්දා කර කර මුසාච භාසන්ති බොරුවක් කිය යනවා දෙවියමැවිල්ලක් උනාය කිය බොරුවක් කිය යනවා බහුංච අපුඤ්ඤම් පසවති ඒ නිසා බොහෝ පව් රැස් කර ගන්නවා. එහෙනම් දැන් මතක තියාගන්න දේවමැවිල්ල ගත කතා කරන සියලු අය මේ ලෝකයේ සිටිනවා නම් යම්කිසි දෙවිවරු ඒගොල්ලන්ටත් ගරහා කරනවා නිඳා කරනවා අපහාස කරනවා පැහැදිලිවම බොරුවක් කියාගෙන යනවා ඒ වගේම ඒ තුලින් පව් රැස් කර ගන්නවා.
පැහැදිලිවම මේ දේශනාව තියෙනවා. තේච බ්‍රහ්මාණං චේව අබ්බාචික්ඛන්ති මුසාච භාසන්ති බහුංච අපුඤ්ඤං පසවಂತಿ. බොහෝ පව් රැස් කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට මේ සමාජයේ කොටස් හතරක් පේන්න තියෙනවා දැන්. ඒ කියන්නේ සමාජය තුල තිබුණා. ඒ තමයි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර. ක්ෂත්‍රිය කියලා කියන්නේ පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න පිරිස, පරම්පරාව. රාජ පරම්පරාව. බ්‍රාහ්මණ කියන්නේ පූජක පැලැන්තිය. එතකොට වෛශ්‍ය කියන්නේ වෙළෙන්ද පැලැන්තිය. ඊළඟට ශූද්‍ර කියන්නේ වහල් සමාජය. මේක ඉතින් බ්‍රාහ්මණය බොහොම මහන්සිගත ඒ විදිහට පවත්වන්න. ඔය මනුස්මෘති කියන පැරණි ග්‍රන්ථවල තියෙනවා සඳහන් වෙලා මේ බ්‍රාහ්මණයෝ ජප කරන්නේ වයිම අහගෙන හිටියොත් ඒ ශුද්‍රෙක් යාගේ කනට ලාකඩ වක් කරන්න කියලා. බැරි වෙලාව ශුද්‍රයෙකුගේ කටෙන් බ්‍රාහ්මණයෙකුගේ වේද ග්‍රන්ථ පාඨයක් කිව්වොත් ඒක ඇහුනොත් බමුණෙකුට දිව ඇදලා කපන්න කියලා තියෙනවා. එහෙම නීති තිබෙච්ච සමාජයක බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර කියලා වර්ණ හතරක් තියෙනවා. මේ වයින් ක්ෂත්‍රියෙක් වුණා බුදුරජාණන් වහන්සේ වදාලා ක්ෂත්‍රිය සමාජයේ තින්නවා ඇතැම් ක්ෂත්‍රිය පංසිකය සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේට ආසා කර කර ඉන්නවා, තරහ සිතින් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. ක්ෂත්‍රිය සමාජයේ තුලත් ඇතැම් ක්ෂත්‍රියන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණ සමාජයේ තේ ජාතිය උදවිය ඉන්නවා. ඇතැම් බ්‍රාහ්මණවරු ඉන්නවා සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේවල් වලට ආස කර කර හූල්ල ඉන්නවා, නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා වෙළඳ සමාජයේ ඉන්නවා ඒ જાතිය උදවිය. සතුන් මරනවා, හොරකම් කරනවා, වර්ධිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඒ වගේම අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා. ඊළඟට නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ වහල් සමාජයේ තින්න ඔය જાති උදවිය. සතුන් මරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා, නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට බහරද්දාජ ස්වාමීන් වහන්සේලාට කියනවා වාසිට්ටේනි දැන් බලන්න ඔය සමාජ තල හතරේම ඔය කියපු අය ඉන්නවා. දස අකුසල් කර්ම කරන අය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔය කියපු දේවල් මොනවද ඒවා? අකුසල්. ඒවා වැරදි දේවල්. ඊළඟට ඒවා අකුසල විපාක ඇති දේවල්. කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් නොකරන දේවල්. ඊළඟට ඒවා අකුසල පක්ෂී දේවල්. ඒව කර කර ඉන්නවා. පේන්න තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සමාජතල හතරේම ඉන්නවා
ක්ෂත්‍රීය වංශිකයන් අතරේ ඉන්නවා සතුන් මැරීමෙන් වැළකී සිටින අය. සොරකම් කිරීමෙන් වැළකී සිටින අය. වැරදි කාම සේවනයෙන් වැළකී සිටින අය. බොරු කීමෙන් වැළකී සිටින අය. කේලාම් කීමෙන් වැළකී සිටින අය. පරුස වචන කීමෙන් වැළකී සිටින අය. හිස් වචන කීමෙන් වැළකී සිටින අය. ඒ වගේම අවිජ්ජා අනුන්සතු දේවල් වලට ආසා කිරීමෙන් වැළකී සිටින අය, නපුරුකම් කිරීමෙන් වැළකී සිටින අය, සම්මාදිට්ඨියෙන් යුක්ත අය ඔය ක්ෂත්‍රීය සමාජයේ ඉන්නවා. බ්‍රාහ්මණ සමාජයේ තේ අය ඉන්නවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණයන් අතර ඉන්නවා සොරකම් කරන්නේ නැති, සතුන් මරන්නේ නැති, සොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැති, බොරු කියන්නේ නැති, කේලාම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති, අනුන්සතු දේවල් වලට ආශා කර කර ඉන්නේ නැති, නපුරුකම් කරන්නේ නැති, සම්මාදිට්ඨියෙන් යුක්ත අය ඉන්නවා. වෛශ්‍ය සමාජයේ ඉන්නවා, වහල් සමාජයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට වාසිට්ඨේනි කුසල් වලින් සමන්විත අයත් මේ සමාජ තල හතරේම ඉන්නවා. අකුසල් වලින් සමන්විත අයත් මේ සමාජ තල හතරේම ඉන්නවා. මෙහෙම පෙනිපෙනී බ්‍රාහ්මණයෝ කියනවා බමුණෝ තමයි ශ්‍රේෂ්ඨ. බමුණෝ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය හීනයි. බමුණෝ තමයි උසස්, අනිත් අය පහත්. බමුණෝ තමයි පිරිසිදු, අනිත් අය අපිරිසිදුයි. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ පුතාලා. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච අය. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයා මවපු අය. මහා බ්‍රහ්මයාගේ දායාදේ කියනවා. නමුත් මේ සමාජය තුලත් හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි කොටස් දෙකම දකින්නට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. ඔය ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ කුල හතරෙන්ම කෙනෙක් ඇවිල්ලා ශ්‍රමණ බවට පත් වෙනවා. භික්ෂුවක් වෙනවා. භික්ෂුවක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පුරුදු කරලා, ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු කරලා, සතර සතිපට්ඨානේ වඩලා, කය වචනේ සිත සංවර කරගෙන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා, සංයෝජනයන් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ ඕනෑම කුලයක ඕනෑම ජාතියක කෙනෙකුට මේ අවස්ථාවට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නයා තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. අන්‍යයා තමයි මේ සමාජ ක්‍රම හතරින්ම අග්‍රස්ථානය ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ තැන ලබාගන්නේ ධර්මයෙන්, අධර්මයෙන් නොවේ. ඒ තැන ලබාගන්නේ මොකෙන්ද? ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් බලන්න වාසෙට කුසල් රජුරු ගැන චුට්ටක් බලන්න කල්පනා කළා. කුසල් රජුරු බුදුරජාණන් ශ්‍රවණ ගෞතමයන් වහන්සේව හඳුනාගෙන තිබෙන්නේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච අනුත්තර වූ කෙනෙක් හැටියටයි. දැන් බලන්න කියනවා ශාක්‍ය වංශිකයන් ගැන. ඒ කිවි ශාක්‍ය වංශිකයන්ගේ ජනපදය මොකද්ද? කපිලවස්තු. මතකේ. ශාක්‍ය ජනපදයේ මොකක්ද ඒකට කියන්නේ? කපිලවස්තු ශාක්‍යයන්ගේ ජනපදේ. ඉතින් මේ ශාක්‍ය ජනපදයේ ඉන්න ශාක්‍යෝ කුසල් රජුරෝ දැක්කහම ආසනෙන් නැගිටිනවා, ළඟට එනවා, වඳිනවා, ගෞරවස කරනවා, සම්මාන කරනවා. කාටද? කුසල් රජුරවන්ට. කියනවා දැන් බලන්න මේ කුසල් රජුරවන්ට මේ සියලු ශාක්‍යයන් ගෞරව කරනවා, සම්මාන කරනවා, ගරු කරනවා, සලකනවා. ඒබඳු සැලකුම් ලබන කුසල් රජුරෝ තථාගතයන් වහන්සේට කොච්චර සලකනවද කියලා බලන්න.
ඇයිද ශාක්‍ය වංශනේ කොච්චර සලකනවද බලන්න. මෙන්න මෙහෙම කියන කොසල් රජුරු ගෞරව කරන්නේ. කොසල් රජුරු වැඳගෙන මේ බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන අවස්ථාවල් තියෙනවා කියන මේ සුජාතෝ සමනෝ ගෝතමෝ දුජ්ජාතෝ හමස්මි. අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් සුන්දර උපතක් ඇති කෙනෙක්ද. මට නම් තියෙන්නේ මහා නරක උපතක්. බලවා සමනෝ ගෝතමෝ දුබ්බලෝ හමස්මි. අනේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොයිතරම් බල සම්පන්න කෙනෙක්ද. මම නම් දුර්වලයි. පාසාදිකෝ සමනෝ ගෝතමෝ දුබ්බන්නෝ හමස්මි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනේ කොයිතරම් ලස්සන කෙනෙක්ද. මම නම් දුර්වර්ණ කෙනෙක්. මහේසක්ඛෝ සමනෝ ගෝතමෝ අපේසක්ඛෝ හමස්මි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් මහේශාක්‍ය කෙනෙක්ද. මම නම් අල්පේශාක්‍ය කෙනෙක්. මේ විදිහට කියන වදින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආන වාසෙට මේ ඒ කුසල රජුරෝ මේ සැලකුවේ ධර්මයට නේද? ශාක්‍ය වංශය සමානයි. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කුමකින්ද? ධර්මයටමයි නේද මේ ගරු කරන්නේ. ධර්මයටමයි නේද මේ සත්කාර සම්මාන කරන්නේ. ධර්මයටමයි නේද මේ යහපත සලකන්නේ කියලා. දැන් ඒ අදටත් එහෙමනේ. දැන් බලමු. ඔබ නිකන් ආවා මේ හෝල් එකට. මම ආවි. මුතු කුඩයක් අල්ලගෙන ආවා. පාවඩියක් දාලා තිබුණා. මේ වාඩි වෙන ආසනයට මේ සුදු රෙද්දක් දාලා මේ මොකේද මේ ගෞරව කරන්නේ? ධර්මයටයි මේ ගෞරව දක්වන්නේ. එතකොට අපි වැඩමාගෙන එනකොට මග දෙපසින් ඉන්න සද්ධාවන්තය වඳිනවා. වඳින්නේ මේ මොකේද? ධර්මයටයි වඳින්නේ. ධර්මයටයි ගරු කරන්නේ. ධර්මයටයි සත්කාර සම්මාන කරන්නේ. ධර්මයටයි ප්‍රශංසා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මෙන්න මෙහෙම වාසෙට මතක තියාගන්න කිව්වා. මෙන්න හොඳ කියමනක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. ධම්මෝ වසෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච. මෙලොවදී පරලොවදී ලෝක සත්වයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මෙලොවදී පරලොවදී ලෝක සත්වයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. එහෙනම් අපි මතක තියාගන්න ඕන අපි ශ්‍රේෂ්ඨ වන්නේ රූපෙන් නොවේ. අපි ශ්‍රේෂ්ඨ වන්නේ කටහඬින් නොවේ. අපි ශ්‍රේෂ්ඨ වන්නේ ධනෙන් නොවේ. අපි ශ්‍රේෂ්ඨ වන්නේ කීර්තියෙන් නොවේ. අපි ශ්‍රේෂ්ඨ වන්නේ සැප සම්පත් වලින් නොවේ. ශ්‍රේෂ්ඨ වන්නේ කුමකින්ද? ධර්මයෙන්. ඔබ කවදා හරි ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයෙන්. අප ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයෙන් මිසක් වෙන දෙයකින් නොවේ. ඒකයි බුදුරජාණන් වහන්සේ විදිහට වදාළේ. උන්වහන්සේ වදාලා ඉමිනාපිකෝ ඒතං වාසෙට්ඨා පර්යායේන වේදිතබ්බං යථා ධම්මෝ වසෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච. මෙලෝ පරලෝ දෙකේම ජනතාව අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ධර්මයයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ හොඳ කරුණක් විස්තර කරනවා. මේක මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙකුට වාසෙට සද්ධා නිවිට්ඨා. මෙන්න මේ වචන ටික මතක තියාගන්න. පාලි වචන. සද්ධා නිවිට්ඨා. නිවිට්ඨා කියන්නේ අචල ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා වෙනස් නොවන. ඊළඟට මූල ජාතා මුල් හටගත්තු. මූල ජාතා දල්හා දැඩිව පවතින. ඒ විතරනේ මේ ශ්‍රද්ධාවේ විශේෂත්වය තමයි අසංහාරියා සමනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචවා ලෝකස්මින්.
ලෝකයේ කිසි දෙවියෙකුටවත් සමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිවෙකුට හෝ සොලවාලිය නොහැකි ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව තමයි අපි ඇති කරගත යුත්තේත්. අපි ඇති කරගන්න ඕනේ පුහු ශ්‍රද්ධාව නෙවෙයි. පුහු ශ්‍රද්ධාව කියන්නේ ඒ ශ්‍රද්ධාව මූනිච්ඡාවට තියෙන ශ්‍රද්ධාව. අපි ඇති කරගන්න ඕනේ මූනිච්ඡාවට තියෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. මොකක්ද එහෙනම්? මූලජා නිමිට්ටා නොසෙල්වී පවතින මූලජාතා මුල් ඇදලා තියෙන දල්හා දැඩිව පවතින අසංහාරියා දෙවි මිනිස් බ්‍රාහ්මණ කිසි කෙනෙකුට සුලවාලිය නොහැකි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ශ්‍රද්ධාව තුළ අග්‍ර තත්ත්වයටපත් වෙන්න කවුද? රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ වාසෙට රහතන් වහන්සේට නම් පුළුවන් ඔය බමුණු කියපු කතාව කියන්න. මෙන්න මේ විදිහට පුළුවන් රහතන් වහන්සේට කියන්න. කොහොමද? භගවතෝ මිපුත්තෝ භාග්‍යවතුන් වහන්සේගේ පුතා මම. ඕරසෝ ලයෙහි උපන් පුතා මම. මුකතෝ ජාතෝ සිරිමුව මඩලින් උපන් පුතා මම. ධම්මජෝ ධර්මයෙන් හටගත්තු කෙනා මම. ධම්ම නිම්මුතෝ ධර්මයේ මැවිල්ලයි මම. ධම්ම දායාදෝ ධර්ම දායාදයයි කියලා ආන්නේ කෙනාට නම් කියන්ට පුළුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට්ඨේනි තථාගතයන් වහන්සේට මෙන්න මේ නම් තියෙනවා. තථාගතස්සේතං වාසිට්ඨා අදිවචනං. තථාගතයන්ට කියන නම් තියෙනවා. මේ බලන්න කියනනම් ධම්මකායෝ ඉතිපි ධර්ම ශරීරය කියනවා බුදුරජාණන් වහන්සේට. බ්‍රහ්මකායෝ ඉතිපි ශ්‍රේෂ්ඨ ශරීරය කියනවා. ධම්ම භූතෝ ඉතිපි ධර්මෙන් නිපන් කෙනා ධර්මෙන් ඉපදිච්ච කෙනා කියනවා. බ්‍රහ්ම භූතෝ ඉතිපි ශ්‍රේෂ්ඨත්වයෙන් ඉපදිච්ච කෙනා කියනවා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් ඉස්මතු කරලා පෙන්වන්නේ මොකක්ද? මෙලොවත් පරලොවත් ජන සමාජයේ ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. අනේක කියද්දි තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝක විනාශයටපත් වෙලා ආයමත් මිනිස්යා හැටියට මේ සත්වයා පරිණාමයටපත් වෙන හැටි විස්තර කරපු එක. අපිට විශේෂයෙන්ම තියෙන්න ඕනේ මේ කරුණවලදී ශ්‍රද්ධාව. ඔබ අහලා තියෙනවද 1900 මං හිතන්නේ 30 ගණන් වල වගේ වෙන්න ඕන බටහිර පරීක්ෂකෙක් එයා පරීක්ෂා කළ පරමාණු එයාට පරමාණු ගැන පරීක්ෂා කළා එයා තීරණයකට ආවා ඩෝල්ටන් කියලා පුද්ගලෙක් එයා ඉදිරිපත් කරපු මතයට කියන ඩෝල්ටන්ගේ පරමාණු වාදය කියලා. එයා කිව්වා පරමාණුව තමයි මේ කඩලා අන්තිම කඩන්න පුළුවන් එක. පරමාණුව බිඳින්න බෑ. පරමාණු නිට්ටයයි කිව්වා. ඒක කියපු ගමන් ලංකාවේ හිටපු බෞද්ධයෝ සියලු බෞද්ධයෝ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එක්කෙනෙක් ඔය ටික දෙනෙක් ඉන්නවා ධර්මයට මොකක් හරි විරුද්ධව කියනකම් ලෑස්ති වෙලා ඉන්නවා. එයා ඒ පැත්ත ගන්න. ඒ පැත්ත ගත්ත ඩෝල්ටන්ගේ පැත්ත. ඩෝල්ටන් සරණ ගියා ඒක පාට යා. ඊට පස්සේ මොකද කිව්වේ? අන්න බලාපන් මේ ඔන්න බුදුහාමුදුරුවෝ ඔක්කොම අනිත්‍ය අනිත්‍යයි ඔය විද්‍යාඥයෝ හොයාගෙන තියෙන නිත්‍යයි කියලා. ඒ කියන්නේ මෙයා වෙන දෙයක් සරණ යන්න දිව දික් කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ වචනයක් කියවෙනකන් ඉන්නවා ඒ පැත්ත ගන්න. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඔබ ඊට වඩා නුවණ පාවිච්චි කරන මධ්‍යස්ථ කෙනෙක් වෙන්න ඕන. අන්තිමට මොකද වුනේ? ආයෙත් පරීක්ෂකවරු පරීක්ෂා කළා. ඒක එතන අතර වුණේ නැහැ. පරීක්ෂා කළා ආයෙ පරමාණු ඒගොල්ලෝ බින්දා.
බිඳලා කිව්වම මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන මේවයි තියෙන සමස්ත චලනයක් කියලා. එතකොට අර ඩෝල්ටන්ගේ පැත්ත ගත්තේ වහගෙන හිටියා. කටයි අනිත් ඒවායි. එතකොට මේ බලන්න එතකොට ඒ කියන්නේ මොකද? ඒකේ මොකුත් කාරණයක් නැහැ බනින්න. ඒකෙන් උනේ මොකද්ද? අනිත්‍ය තවත් තහවුරු වුණා. තහවුරු වෙනකොට මෙයා හිටියා වහගෙන. ආයි මොනවා හරි ඇදුනොත් තේම ධර්මයේට මොනවා හරි පහරක් ගහන්න අදහසක් එයා ඒ පැත්තේ ඉඳලා පහර ගහනවා. මේක තමයි ශ්‍රද්ධා රහිත කෙනාගේ ලක්ෂණය. අපි මේ අවාසනාවන්ත තත්වයට පත්විය යුතු නැත. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනේ මේ ලෝකෙ කිසි කෙනෙකුට හොයාගන්න බෑ. බටහිර පාරක්ෂිකයෝ තාම මේ தත්ත්වයට එනවා තියා හිතලවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකය විනාශ වෙනවා. එතන මේ අදහෙට වෙන එකක්ද? අදහෙට වෙන එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකෙ විනාශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සක්වලම ඉරුසඳු ග්‍රහතාරකා මේ සක්වල තමයි විනාශ වෙන්නේ. එතකොට ආබස්සර ලෝකෙන් ඉහළ ඒ ලෝක විනාශයේදී ඒ කොටසේදී ආබස්සර සත්ත්ව විනාශයේදී මොකද වෙන්නේ? මේ සත්වයන් යේ බුයේන සත්තා බොහෝ සෙයින්ම මේ සත්වයෝ ආබස්සර සංවත්තනිකා හොಂತಿ ආබස්සර ආලෝක බවට පත් වෙනවා. එහෙනම් මේ සියලුම සත්වයන් එතකොට අපිට තේරෙනවා මේ ලෝක විනාශ වුණා කියලා සත්‍යයන් පූර්ණ අභාවයකට පත්වන්නේ නැහැ. පවතින ක්‍රමයකට සත්‍යයන් පරිවර්තනය වෙනවා. වෙලා මොකද වෙන්නේ? මනෝකාය මනෝමය මනෝමය ශරීරය ඇතුව පීතිබක්කා ප්‍රීතිය තමයි ආහාරය. සයම්පභා ස්වකීය ප්‍රභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන්ගේ ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා. අන්තලික්ක චරා අන්තරීක්ෂයේ සැරිසරන, ඒ කියන්නේ අවකාශයේ සැරිසරනවා. සුබට්ඨායිනෝ කියන්නේ සුන්දර පෙනුමෙන් යුක්තයි. මෙහෙම බොහෝ කාලයක් ඉන්නවා මේ සත්වයෝ. මට මේක කිව්වා මට හිතේ මැවිලා පෙවුණා මෙන්න මෙහෙම එකක්. කට්ට කලුවලක කලාමැදිරියෝ යනවා රංචු. ඒ වගේ අපි ඉඳලා තියෙනවා සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කාලයක් ගියාම මේ ආලෝක බවට පත් වෙලා ඊට පස්සේ ඊට පස්සේ මේ පොළොව හැදෙනවා. ආයමත් මේ පොළොව ලෝකෙ හැදෙනවා. පොළොව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ ලෝක කියලා. ලෝකෙ හැදෙනවා ආයමත්. ඒක පෘථුවිය ආදී දේවල් සකස් වෙනකොට අර ආබස්සරව හිටපු ආලෝක ශරීරය ඇතුව වෙන තැනක හිටපු මේ සත්වයන් ඒ චුත වෙලා මේ ලෝකේට එනවා. ඕපපාතිකව මේ ලෝකෙට උපදිනවා. ඉපදිලා දැන් ඉරහඳ ග්‍රහතාරකා මුකුත් නැහැ. එහෙමනම් දවස් මාස තියෙනවද? මුකුත් නැහැ. එහෙනම් සූර්යයා මින රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවද? නැහැ. එහෙමනම් ඒ කාලෙදි නැකත් කෙලි නැත. ඒ කාලෙදි නෑ. ওই මහා නැකත් කෙලි නෑ ඒ කාලේ. කරුවලයි තනිකරම කරුවලයි මේ කරුවලේ මනෝ ශරීර වලින් යුක්ත මේගොල්ලෝ මේම ඇවිද ඉන්න පොළවේ. පොළවේ නෙමෙයි මේ ආකාශේ අවකාශය ඇවිද ඉන්නකොට දැන් හිරුසඳු නෑනේ. නමුත් දැන් මේගොල්ලන්ගේ ශරීරය එළිය පොළොවට වැටෙනවා. වැටුනහම එළිය වැටුනහම පොළොව පේනවා. පේන්නේ කොහමද? අර කිරිහට්ටියක් මිදෙව්වහම උඩ තියෙන යොදේ වගේ යොදයක් තමයි පේන්නේ. මේගොල්ලෝ තව ලඟ වුණාම සුවඳ එනවා එකකින්.
ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? එක්කෙනෙක් කල්පනා කරනවා මොන වගේ ඇද්ද මේවා කියලා පාත් වෙලා ඉමීට දිව ගන්නවා. මේ ඇඟිල්ලෙන් මෙහෙම අරගෙන දිවේ ගන්නවා. දිවේ ගාවම මෙයාට මොකද වුනේ? රහ වැටුණා. එහෙනම් ඒක පෘථිවියේ රසයි. බොහොම යෝධේ වගේ තිබුණ රස වැටුණා. මෙයාට තණ්හාවේ බැසගත්තා. මෙයා ටික ටික ආයමත් ඒව ඇඟිලි ගගහ මොකද කළේ? දිවේ ගාගත්තා. මේක බලාගෙන හිටිය අනිත් අය. මොකද්ද ඔබ කරන්නේ? කියලා මේ බලාපංගුව මේක රහයි. ඊට පස්සේ මොකද කළේ? අනිත් අයත් ඇඟිලි ගගහ දිවේ ගාගෙන ඊට පස්සේ බැලුවා රහ වැටුණා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ? අමාරුවෙන් මේම හූරලා අරගෙන පොඩි ගුලි අරගෙන කටේ දාගෙන ටොපි වගේ තියන් හිටියා. එතන මොකද උනේ? මේගොල්ලන්ට මේක ටික ටික රහ වැටුණා. අපි ටොපි කන්නේත් ඒ පුරුද්දට දන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මේගොල්ලෝ මේක කළා තියෙන ඉස්සල්ලාම මේ සත්වයෝ. මේ වගේ පෘථිවි රසය ලෙවකකා පෘථිවි රසයේ ගුලි කර කර රස විඳින්න යනකොට කාලයක් යනකොට ඒක මුල් කරගෙන මේගොල්ලන්ගේ තිබිච්ච ශාරීරික ආලෝකේ නැති වෙලා යනවා. ශරීර ආලෝකේ නැති වෙලා යනකොට ඔන්න හිරු සඳු ලෝකේ සූර්යා චන්ද්‍රයා දෙක ප්‍රකට වෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් මේ සූර්යා චන්ද්‍රයාගේ ගුරුත්වයට මේ පෘථිවි ආදී හසු වෙනවනේ. ඊට පස්සේ ඔන්න දවස් මාස ආදී දේවල් හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බොහෝ කාලයක් ගියාම දැන් මේගොල්ලෝ තාමත් අර පෘථිවි රසය ටික ටික කනවා. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ශරීර ටික ටික ගොරෝසු වෙනවා. ගොරෝසු වෙනකොට මේ දැන් මේගොල්ලන්ගේ ආලෝකේ නැහැනේ. දැන් එකිනෙකාට කරවලක ලයිට් එකක් වගේ එළියන්නම් තියෙන්නේ. එකිනෙකා හුවා දක්ව ගන්න දෙයක් නැහැ. දැන් එළියේ නැහැ. දැන් ඉර එළියේ තියෙන්නේ. ඒකෙන් පේනවා එක එක්කෙනාව. සමහරුන්ව ලස්සනට පේනවා. සමහරුන්ව කැතට පේනවා. ලස්සනට පේනවා කියන්නේ මේ බලපන් මගේ ලස්සන. උඹ හැටි කියලා කියනවා. එතන මොකද වෙන්නේ? අර මාන්නය ඇති වෙලා ඒ මාන්නකාරකම මුල් කරගෙන කටයුතු කිරීම නිසා පෘථිවියේ රසයේ ටික ටික නැති වෙලා යනවා. ඉතින් නැති වෙලා ගියාට පස්සේ මේගොල්ලෝ ශෝක කරනවා. අනේ මේ කොච්චර රසයක් තිබ්බද? කොයිතරම් රසද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දැනුත් ඒක තමයි කියන මිනිස්සු මොන හරි රසවත්යක් හම්බ වුණාම රස කියනවා. ඒ කියන්නේ අර පුරුද්දට කියනවා. එහෙනම් අපි දන්නේ නැතුව අපට අර ඒබඳු ශරීර තියෙද්දි තිබිච්ච පුරුදු පවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු දන්නේ නැහැ කියන මේ පුරුදු ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔය වගේ මේ කාලාන්තරයක් සංසාරේ ගත කිරීමේ පුරුදු කියන මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? රස පෘථුවිය නැතු යනවා. එහෙනම් අපිට මේක එකක් පේනවා මේ సంతානයේ පිරිහීමෙන් මිනිස්යාගේ පරිහානියේ මේ පෘථිවි රසයේ අතුරුදහන් වෙනවා. මේක කියවද්දි මට මතක් වුණා මේ අපි පොඩි කාලේ අපිට මතකයි අපේ ගෙවල් වල හෝර්ලික්ස් හදනවා. කුස්සිය හදනකොට මේ ඉස්සරහා ස්තූපුවට සුව දෙනවා නැද්ද එහෙම? දැන් මේ තියනවද එහෙම? දැන් නිකන් මේ අලු වගේ. අලු දිය කරනවා වගේ. කොස්තාම් බොන්නකට ඉස්සරහට සුව දැන් තියනවද? දැන් ඉවරයි ඒවා. දැන් රොඩු වගේ. අන්න බලන්න මේ මිනිස්යාගේ පරිහානිය මේ අවුරුදු 30ට 40ට මෙහෙම බලපාලන ඉස්සරහට එනකොට සම්පූර්ණම අනාගතයේ සත්‍යයට නීරස දේවල් තමයි අනුභව කරන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ රස පෘථිවිය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ඉතින් බලන පොළවේ මොනවද ආය හැදෙන්නේ? රස නැහැනේ. ඕන්න හැදෙනවා જાතියක්. ඒවට කියන්නේ භූමි පප්පටක. බිම් පපඩම්. බිම් පපඩම් කියන්නේ මොනවද? හතු જાතියක්
දැන් තියෙන හතු නෙමෙයි මේ කියන්නේ මේක නිකන් මේ පැණි ඇතුළට දාපු තුනී රොටියක් වගේ එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේක නිකන් මී වදේක හැඩේ. කියන්නේ මී වදේක මී පැණි වල පාට. තියෙන ඇතුලේ තියෙන මී පැණි වගේ જાතියක් තුනී තට්ටුවක් තියෙනවා. මී පැණි වගේ පැණ්ඩස් දෙයක් හැදිලා තියෙනවා. ඉතින් මේක තමයි ඊට පස්සේ අර සත්වයන් ආහාරයට ගන්න. ඒක ගන්න තව ඒගොල්ලෝ ගොරෝසු වෙලා යනවා. තව ගොරෝසු වෙලා ගිහිල්ලා තව ප්‍රකට වෙන්න ගන්නවා. සමහරු පැහැදිලි වෙන ලස්සනයි, සමහරු කැතයි. එතකොට මොකද වෙන්නේ? ආයෙත් කියන්න ගන්නවා. මොකද්ද කියන්න ගන්නේ? ඔව් මේ බලපන් මගේ හැඩ උඹේ හැටි බලපන් කියලා කියනවා. දැනුත් තියනවනේ. මේක තියනවා ඒ කාලෙත්. එතකොට මොකද උනේ? මේගොල්ලන්ගේ තිබිච්ච අර මේ වගේ මානසිකව පරිහානියටපත් වෙන එකට අර භූමි පප්පටක බිම් පපඩම් අතුරු දහන් වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ බලනවා තව මොනවද කන්න තියෙන්නේ කියලා. එනකොට ඔන්න චූටි වැල් జాතියක් හැදිලා ලොකු වෙලා යනවා. නිකන් කන්න පුළුවන් වැල් జాතියක්. මොනවද ඒ? බදා ලතා. බයන්න දායන්න ලතා. එතකොට මේ බදා ලතා කියන වැල් జాතිය මේගොල්ලෝ කන්න පටන් ගන්නවා. දැන් වගේ හපල කන්න කෑමන්ත කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ මේක කාපු හැටි. මේවා තමයි කන්න පටන් ගන්න. මේවා කන්න මොකද උනේ? මේගොල්ලන්ගේ ශරීරය තවත් ගොරෝසු වුණා. තවත් ගොරෝසු වුණාම ඊට පස්සේ මොකද උනේ? මේගොල්ලෝ ආයෙමත් එකිනෙකා හුවා දක්වන්න පටන් ගත්තා, හෙලා දක්වන්න පටන් ගත්තා. කාලයක් යනකොට ඒ බදාලතා කියන වැල් జాතිය අතුරු දහන් වෙලා ගියා. ඊට පස්සේ මොකද වුනේ? මේගොල්ලෝ දුක් වෙන්න පටන් ගත්තා. අනේ අපට ඒවා තිබුණා, ඒව නැති වුණා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා දැනුත් ඒක තමයි කියනවා. කවුරු හරි මේ මිනිස්සු දැන් ඒ පුරුද්දට කියනවා මේ මොනවා හරි දුක හිතෙන දෙයක් හිතට සිද්ධ වුණොත් එහෙම කෑ ගහනවලු අනේ මට තිබුණා ඒව නැති වුණා කියලා. යා පරණ පුරුද්දට කියනවා ඒ කෑ ගැහිල්ල එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් කාලයක් ගියම දැන් මේගොල්ලෝ බලනවා කන බොන දේවල් මොනවද තියෙන්නේ කියලා බලනකොට ඇල්හාල් జాතියක් වැවෙනවා. තැන් වල වැවෙනවා ඇල්හාල්. ඇල්හාල් කියන්නේ මොකද? ඇල්වි කියන්නේ නැතුව. ඔව් ඒ කාලේ මේක වැවුනහම පොතු නෑ. හාල් ඇටි තියෙන. වී නෑ. වී පොත්ත නෑ. ඇල්හාල් జాතික වෙන හරි සුවඳයි, හරි රසවත්. ඉතින් මේ සත්වයෝ මොකද කරන්නේ? මේ ඇල්හාල් තමයි අරගෙන යන්නේ. උදේට යනවා, උදේට ගිහිල්ලා ඇල්හාල් අරගෙන කනවා. ආය හවසට ආයෙත් ඇල්හාල් කනවා. ආය පහවදා උදේට යනකොට අර ඇල්හාල් කඩාගත්තු තැන්වල ඒ විදිහටම ආයෙමත් ඇල්හාල් හැදිලා තියෙනවා. මේ ඇල්හාල් කන්න මොකද උනේ? මේගොල්ලන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම මුළු ශරීරෙම අංග සම්පූර්ණ ප්‍රකට වෙන්න පටන් ගත්තා. එතකොට ස්ත්‍රිය හැටියට පේන්න ගත්තා. පුරුෂයා හැටියට පේන්න ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? මේ ස්ත්‍රී පුරුෂ දෙන්න ඔවුනොන් දිහා බලාගෙන හිටියාම ඔවුනොන් කෙරෙහි මොකද වුනේ? රාගයක් හටගත්තා. රාගයක් හටගත්තාම මේගොල්ලෝ අසත් ධර්මයේ යෙදුණා. එතකොට මොකද වුනේ? මේක බලංගට අනිසත්‍ය මේ මොකද කියලා පස් වලින් ගහන්න ගත්තා. පිස්සු දුඹලට කියලා. ගල් වලින් ගහන්න ගත්තා. ගොම වලින් ගහන්න ගත්තා කියලා තියෙනවා. එහෙනම් ඒ කාලේ ගවයන් ඉඳලා තියෙනවා. ගොම වලිනුත් ගහන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්ගේ පුරුද්දටයි කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අලුත් මගුල් ජෝඩු වලට පස් ගහන්නේ. මෙහෙත් හොඳයි නැකතට ඒක පටන් ගත්තා නම්. මෙහි ගහන්නේ මොනවද? මල් වලින් නේද?
මල් වලින්ද? වතුර වලින් ගහනවා. ඉඳුල් වතුර නාවන බොහොම අගේ. මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ ඒ අර අලුත් ජෝඩු වලට මේ එහෙම පෙන් කරන්න බෑ ආවට ගියාට. ඔව් වතුර බාල්දි වලින් ගහනවා. ඊට පස්සේ අවසර තියෙනවා. එතකොට පැහැදිලිව පේනවා මේ මොකද්ද මේ ඉන්නේ? මේ අර පරණ පුරුදු. පරණ පුරුදු මේ එන්නේ. අපි දන්නේවත් නැහැ මේ පරණ පුරුදු මේ එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිනිස්සු දන්නේ නැහැ කියනවා. ඒ මොකද කරන්නේ කියලා. පුරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුස්සරಂತಿ නත්තේ වස්සත්තං ආජානಂತಿ. මේගොල්ලෝ දන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා. අර පැරණි දේ කියන මේගොල්ලෝ මේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට මේ අසත් ධර්මයේ කොටසකට මේ අසත් ධර්මයේ රහ වැටුණා. ඊළඟට මොකද කළේ මේ ස්ත්‍රී පුරුෂයෝ එකට ඉන්න පුරුදු වෙලා මේගොල්ලෝ ගම් වලට ආවේ නැහැ. ඇයි ගම් වලට එන්න බැරි? පාස් ගහනවනේ. ඊළඟට මේගොල්ලෝ කල්පනා කළා ටික එන්නේ නැතුව ඉන්නවා දැන්. ඊළඟට මේගොල්ලෝ මොකද කළේ? මේක හරියන්නේ නැහැ. අපි ජෝඩි ඉන්න අපි ගෙවල් හදාගමු. ආන්න ගෙවල් පටන් ගත්ත තැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉතින් ගෙවල් හදාගෙන දැන් ඔන්න නිර්මාණය වෙනවා ගම්. දැන් ඔය ගමක් නේ හැදෙන්නේ. ගමක් හැදෙන්න නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? අර මේ එක්කෙනෙක් කල්පනා කරනවා මට මේ හැමදාම ගිහිල්ලා ඔය ඇල්හාල් කපාගෙන ඉන්න බෑ. මම දවස් කීපයකට සෑහෙන්න ගිහිල්ලා කපාගෙන ඉනවා කියලා ඇල්හාල් කපාගෙන ආවා. ඊට පස්සේ අල්ලපු ගෙදර එක්කින ඇවිල්ලා කිව්වා පහවදාවද යමන් ඇල්හාල් ගේන්න මට බෑ කිව්වා ගේන්න යන්නේ. ඇයි? මම ගෙනාවයි කිව්වා දවස් කීපයකට සෑහෙන්න ඇල්හාල්. අනිත් එක්කිනා කල්පනා කළා ඒක හරි ලීසි ක්‍රමේනේ. වමත් ඒක කරනවා. කියලා ඇල්හාල් ටික කපාගෙන යත් ගෙනාවා. ඊළඟ එක්කිනාගෙන් ඇහුවා දැන් යමන් ඇල්හාල් ගේන්න පහවද ඇහුවා. බෑ කිව්වා. අපි ගෙනාවයි කිව්වා මේ දවස් කීපයකට සෑහෙන්නේ. ආරයත් කල්පනා කළා එහෙනම් මේක හරි හොඳයිනේ කියලා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඒගොල්ලෝ එතනට යනකොට අර කපපු තැන්වල අලුතෙන් පැලවෙන්නේ නැහැ. ඇල්හාල් කැපුවට පස්සේ අලුතෙන් පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට ඇල්හාල් වල පොතු හැදිනවා. ඊට පස්සේ LV ඔන්න LV හටගත්තා. ඊට පස්සේ පඳුරු තැන් වල හැදෙන්න ගත්තා. ඊට පස්සේ අර විදියට නැහැ. මේ සියලු සත්‍යෝ එකතු වුණා. එකතු වෙලා කතා වුණා. අපිට මේ අධර්මයේ පහළ වුණා. අපේ ජීවිත තුළ බලාපල්ලා දැන් මේගොල්ලෝ කතා කරන බලාපල්ලා දැන් අපේ ජීවිතවල අපි මනෝමය ශරීර වලින් මේ ආකාශය සැරිසරගෙන ආලෝක ශරීරය ඇතුව හිටියා. ඊට පස්සේ අපි මේ පොළොව ලෙව ගන්න පටන් අරගෙන මේ ආලෝකේ නැති වෙලා ගියා. ඊට පස්සේ මොකද වුනේ? අපිට මේ පෘථිවි රසය අතුරුදහන් වෙලා පපඩම් జాතියක් හැදුනා. අන්තිමට ඒවා කකා ඉඳලා ඒවත් නැති වෙලා ගියා. ඊට පස්සේ බදාලත ආවා. අන්තිමට බදාලතත් ගියා. ඊට පස්සේ ඇල්හාල් ආවා. දැන් ඇල්හාලුත් නැහැ. LV තියෙන්නේ. දැන් කලින් වගේ ඒව හැදෙන්නෙත් නැහැ. ඒ තැන්වල අපි දැන් ඉතින් වැඩක් කරමු කිව්වා. අපි අපේ මේ ගෙවල් වලට ඕන හැටියට අපි මේ කුඹුරු බෙදමු කිව්වා. වැටවල් ගහමු කිව්වා. මගේ කොටස මේක, උඹේ කොටස අරක, උඹේ කොටස අර කෑල්ල උඹ ගනින්, අර එහා පැත්තේ කෑල්ල උඹ ගනින් කියලා මොකද කළේ? එකතු වෙලා වැටවල් ගහන්න පටන් ගත්තා. වැටවල් ගහන්න පටන් අරගත්තට පස්සේ දැන් ඉතින් වැටවල් ගහගෙන ඒ සීමාව තියලා තියෙන ඒවා විතරයි මේගොල්ලෝ පරිභෝජනයේට ගන්නෙ.
ඊට පස්සේ මොකද උනේ? එක්කෙනෙක් හිටියා ටිකක් තෘෂ්ණාව තියෙන. එයා කල්පනා කළා මගේ එක තිබුණා වේ. මම අරයගෙකින් ගන්නවා කියලා මොකද කළේ? ඔව් හොරින් ගිහිල්ලා කපාගෙන පණිනකටම අහු වුණා. හිටපිය කියලා අල්ලගත්තා. අල්ලගෙන හොරකම් කළා නේද තෝ? ඔව් කිව්වා. ඇයි උඹේ තියෙන්නේ දැන් අපි දුන්නේ උඹට කොටහ? ඇයි උඹ එකකින් ගත්තේ නැත්තේ? ඊට පස්සේ කරන්න ඉපවුවා. හා කිව්වා. ඊට පස්සේ ගියා. පහවදාමියා කල්පනා කළා මං එහෙනම් වෙන කුඹුරකින් හොරකම් කරනවා. කියලා මොකද කළේ? වෙන කුඹුරකින් ඇල්වි අරගෙන පණිනකටම අහු වුණා. හිටපිය කියලා අල්ලගත්තා. ආලංග දැන් උඹට ඊයේත් කිව්වා නේද මේක කරන්න එපා කියලා. උඹ අදත් මේ හොරකම් කරනවා නේද? කරන්න බෑ ඊට පස්සේ කිව්වා. හා කිව්වා. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මෙයා පහවදා කල්පනා කළා මං එහෙනම් අද වෙන කුඹුරකින් හොරකම් කරනවා. වෙන එකකින් හොරකම් කරන්න පටන් ගත්තාම ආය අල්ලගත්තා. ආලං ඇහුවා දැන් ඔබට කිව්වා නේද මේ හොරකම් කරන්න අනුන්ගේ දේවල් නුදුණු දේවල් ගන්න එපාය කියලා. කිව්වා. ඇයි උඹ මේක කළේ නැති කියලා දුන්නා එකක්. අතින් ගැහුවා. තව මිනිස්සෙක් මොකද කළේ? හිටපිය කියලා ගලකින් ගැහුවා. තව සත්වයෙක් මොකද කළේ? පොල්ලකින් ගැහුවා. ඕන්නේ ඇති වුණා. හොරකම ඇති වුණා. දඩමුගුරු වලින් ගහගැනිල්ල ඇති වුණා. බොරුව ඇති වුණා. මේ වගේ අකුසල ධර්ම ඇති වුණා. ඇති වුණාම ආයමත් අර සත්‍ය ඔක්කොම රැස් වුණා. රැස් වෙලා ඒගොල්ලෝ සාකච්ඡා කරන්න ගත්ත මෙහෙම. අපිට හරි වැඩක් උනේ. අපි තුල පව් හටගත්තා. දැන් බලන්න අපි තුල හොරකම් කිරීම ඇති වෙලා. දැන් අපි තුල එකිනෙකාට බැනගැනිල්ල ඇති වෙලා. නිന്ദා අපහාස කර ගැනීම ඇති වෙලා. දඬු මුගුරු ගැනීම ඇති වෙලා. බොරු කීම ඇති වෙලා. මේ නිසා අපි මේක පාලනය කරන්න ඕන. අපි මේ පිරිසෙන් එක්කෙනෙක්ව සම්මත කරගන්නෙමු. එයාට අවසර දෙමු අපි වැරදි කරපු අයට දඬුවම් දෙන්න. බනින්න ඕන එක්කෙනාට බනින්න. පළවහරින් පිරිසෙන් පළවහරින්න ඕන එක්කෙනාව පළවහරින්න අපි යාට අවසර දෙමු. දීලා අපේ අස්වැන්නෙන් කොටසක් අපි යාට දෙමු. ඒ කටයුත්ත කරනවාට. කියලා මේ පිරිස එකතු වෙලා හොඳට රූපේ තියෙන මහත දෙහිත කෙනෙක් හොයාගත්තා. හොයාගෙන මෙයා සාධාරණව කටයුතු කරන කෙනෙක් හොයාගෙන කිව්වා එම්බා සත්වය දැන් අපි ඔබට අපේ අස්වැන්නෙන් කොටසක් දෙනවා. ඔබ මේ අසාධාරණ කටයුතු වලට දඬුවම් කරන්න. ඔව් ගරහා කටයුතු කෙනාට ගරහන්න. එලවන්න ඕන එක්කෙනාව එලවන්න තීරණ ඔබ ගන්න ඉනිශ්චය කරලා අපි ඔබට දෙනවා කියලා. මෙන්න මේ විදිහට පිරිස විසින් සම්මත කරපු නිසා මහජන සම්මතෝති කෝ වාසිට මහා සම්මතෝ මහා සම්මත කියලා නම හැදුනේ මේ මහජනයා සම්මත කළා. ඊට පස්සේ මොකද වුනේ? මෙයාට දැන් බදු ගෙවනවා මිනිස්සු. අන්තිමට මොකද වුනේ? මේ කුඹුරු වතුපිටි වල හිමිකාරයා බවට පත් වුණේ අධිපතියා වුණේ මේ මහා සම්පත රජුරෝ. කිත්තානං අධිපතිති කත්තියෝ. කුඹුරු වලට අධිපති නිසා ක්ෂත්‍රිය වුණා. ඊට පස්සේ ධම්මේන පරේ රංජේති රාජා. ධර්මානුකූලව අන්‍යයන්ව සතුටු කරවන නිසා රජුරෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට කියනවා මේ පැරණි ලෝකය තුල සම්මත වෙලා හැදුනේ. මේක ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමෙයි කියවුනේ කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් උපුටා දක්වනවා. ඒ නිසා වාසෙට්ටේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිස අතර තව කොටසක් හිටිය ලොකු කලකිරීමකින් මේ පිරිසේ ඇතිවෙච්ච පරිහානිය ගැන. කලකිරීමකින් හිටිය අනේ
මේ ලාමක පාපී අකුසල හටගත්තා, බොරු කීම හටගත්තා, හොරකම හටගත්තා, දඬු මුගුරු පරිහරණය හටගත්තා. මේ මොකද්ද මේ උනේ කියලා කලකිරල කල්පනා කළා. අපි මේවා අපේ හිත වලින් බැහැර කරනවා. මේ පව් අපි බැහැර කරනවා කියලා මේගොල්ලෝ ගම අතෑරියා. ගම අතහැරලා මොකද කළේ? තනි තනියම මේ වනාන්තරවල පොඩි පොඩි කුටි හදාගත්තා. කුටි හදාගෙන දැන් ජීවත් වෙන්න විදියක් නැහැ මේගොල්ලන්ට. දැන් ගම ඇතෑරියනේ. කුටි හදාගත්තන වනාන්තරේ. මේගොල්ලෝ වාජන අරගෙන ගමට යනවා උයපු පියපු දේවල් වලින් ඉල්ල ගන්න. පින්ඩ පාතේ. ඊට පස්සේ මිනිස්සු බැලුවා මේගොල්ලෝ ගම ඇතෑරලා මේ මොකද? ඇයි කියලා. එතකොට අපි මේ පාපී අකුසල ධර්මයන් බැහැර කරන්නයි මේ කලේ. ආන් මේගොල්ලන්ට නමක් හැදුනා. පාපකේ අකුසලේ ධම්මේ බාහින් තීති බ්‍රහ්මනා. පාපී අකුසල ධර්මයන් මේගොල්ලෝ බැහැර කරනවා කියන අර්ථයෙන් බ්‍රාහ්මණ කිව්වා. ඊට පස්සේ බැලුවා මිනිස්සු කියලා මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. බැලුවන් පස්සේ මේගොල්ලෝ වාඩි වෙලා අත් කකුල් නවාගෙන ඇස් වහගෙන ඉන්නවා. මොකද්ද කරන්නේ? භාවනා කරන. බැලුවා මේගොල්ලෝ ධ්‍යාන කරනවා. ඊට පස්සේ මේගොල්ලන්ට නමක් පට බැඳුනා ජායකා. ධ්‍යාන කරනවා කියන අර්ථයෙන් ජායකා. ඉතින් මේ ධ්‍යාන කරන්න වනාන්තර වලට ගිය අයට සමහරුන්ට ධ්‍යාන කරන්න පුළුවන් වුණා, සමහරුන්ට කරගන්න බෑ. කරගන්න බැරියයි හිමීට වනාන්තරේ අතෑර අර කිට්ටුවෙන් කිට්ටු කර කර ආවා. වනාන්තරෙන් එළියට. ඇවිල්ලා ගම් සීමාව තුල හදාගත්තා. ගම් සීමාව තුල හදාගත්ත පොඩි කුටි. හදාගෙන මොකද කළේ මේගොල්ලෝ? පොත් ලියන්න පටන් ගත්තා. අහස දිහාවල්ලා තරු ගණන් කරලා නැකත් ලියන්න පටන් ගත්තා. ගස් කොළන් දිහා බලලා බෙහෙත් ලියන්න පටන් ගත්තා. මේ වගේ දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? මේගොල්ලන් මිනිස්සු බැලුවා දැන් මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. බැලුවම මේගොල්ලෝ අර වගේ භාවනා කරන්නේ නැහැ. මේගොල්ලන්ට නම වැටුණා අජ්ජායකා. මේගොල්ලන්ට නදානිමේ ජායන්ති අජ්ජායකා. දැන් මේ උදවිය භාවනා කරන්නේ නැත. කියලා මේ අජ්ජායක ධ්‍යාන නොකරන්නෝ කියලා මිනිස්සු උපහාසයට නම් පට බැඳ සත් ඒ කාලෙට වය. මෙන්න මෙහෙමයි කියන මේ බ්‍රාහ්මණ සමාජය හැදුනේ. එහෙම නැතුව මේ ඔය කියන ආකාරයට මේ දෙවියෝ වමනේ දාලා නොවේ කියනවා. මේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමෙයි. ඒ නිසා මෙලොව පරලොව දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ තව කොටසක් හිටියා මේ රජකම් කරන්න යන්නේ නැහැ. ඊළඟට තපස්කම් කරන්න යන්නෙත් නැහැ. බ්‍රාහ්මණය වෙලා ඉන්නෙත් නැහැ. ඒගොල්ලෝ මොකද කළේ? ගෙවල් දොරවල් හදාගෙන, කුඹුරු අතු පිටි හදාගෙන, හරක බාන ඇති කරගෙන, බඩු මුට්ටු විකුණගෙන මේගොල්ලෝ පටන් ගත්ත ව්‍යාපාර. බෙලහෙල දාම් කරන්න පටන් ගත්ත නිසා නොඑක ආකාරයේ කර්මාන්ත කරන්න පටන් ගත්ත නිසා ඒගොල්ලන්ට නම වැටුණා වෛශ්‍ය කියලා. එතකොට ඒගොල්ලන්ට නම වැටුණොත් ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිම අදහසක් ඉදිරිපත් කරනකොට ඒ බ්‍රාහ්මණ සමාජයේට කසෙන් ගහනවා වගේ තියෙන්න ඇති. ඇයි මේගොල්ලෝ කාලයක් මුල් බැසගෙන ඒ ඔස්සේ සමාජ ආධිපත්‍ය අරගෙන රජ්ජුරුවන්ට අනුශාසනා කරන මට්ටමට ඇවිල්ලා රජ්ජුරුව ලවා මේ ඒගොල්ලන්ගේ මාවපු දෙවියන්ව සතුටු කරන්න කියලා නොඑක් සත්තු මරමර ගින්නට දදා යාග හෝම කර කර හිටපු කාලේ. බයිබලෙත් තියෙන මුල් කාලේ ඒ විදිහටම අර මෝසෙස්ලාම යාග කරපු හැටි සත්තුන්ට මේ දවන පූජාව කියලා හාරක් මරලා ආසනයේ තියලා මේ පුලුටු ගඳ දෙවියන්ට ආග්‍රහණය කරන්න සලස්සන්න කියලා තියෙනවා එහෙම. ඉතින් ඒ විදිහට මේ
මේ කර කර හිටියේ බමුණු පැලැන්ති. ඒ බඳු සමාජයක බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ප්‍රකාශයක් කරනකොට සමාජෙ දිදරලා යන්නේ ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් හැදුනා ඔය සමාජයේම හිටිය කොටසක් නිකන් නහයට අහන්නේ නැති. මුරණ්ඩු ගුරුසු ඒගොල්ලන්ට නම හැදුනා ලුද්ධාචාරා කුද්ධාචාරාතිකෝ වාසෙට්ටා සුද්ධා. මේ ශුද්‍ර කිව්වේ වහල් කියන අර්ථයෙන් නොවේ. එහෙනම් ශුද්‍ර කිව්වේ මේ දාස પરම්පරාවල් වහල් પરම්පරාවල් ගන්න මේ මහා බ්‍රහ්මයා යටිපතුලින් මවල කියලා නෙවෙයි. නපුරු ගති පැවතුම් නැති නිසා ශුද්‍ර කිව්වා. එතකොට මේ එතකොට ඒගොල්ලෝ වෙනම කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ හැදුනා. කොමාරිට පස්සේ ඒගොල්ලන්ව වැටුණා සමාජී වහල් තත්ත්වෙට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා නමුත් මේගොල්ලන්ට මේ නම් පැට බැඳිලා මේව සකස් වුනේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා ශ්‍රේෂ්ඨ වන්නේ මෙලොව පරලොව දෙකේදීම ධර්මයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් බිහි වුණා මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන සමාජ හතර ගැනම කලකිරිච්ච අය මේගොල්ලෝ තෝරගත්ත අලුත් ජීවිතයක්. ඒකට කියන්නේ ශ්‍රමණ. අපි ශ්‍රමණය වෙනවා කියලා ශ්‍රමණ ජීවිතයක් පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේකේ අහනවා මේ ධර්මයේ ගැන කියන්නේ එක තැනක වාසිට්ටකින් අහන වාසිට්ටේනි දැන් බලන්න මේ ශාසනයේ එක එක පළාත් වලින් එක එක ජාතීන්ගෙන් එක එක කුල ගෝත්‍ර වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. අදත් එවනේ පැවිදි වෙනවා. අදත් මේ සිංහල අය පැවිදි වෙනවා, දෙමළ අය පැවිදි වෙනවා, මට මුණ ගැහලා තියෙනවා මුස්ලිම් අය ඉන්නවා පැවිදි වෙනවා. ඊළඟට ඉන්දියාවෙන් පැවිදි වෙනවා. ඊළඟට ඇමරිකාවේ අය පැවිදි වෙනවා, එංගලන්තයේ අය පැවිදි වෙනවා, රුසියාවේ අය පැවිදි වෙනවා, ජපන් අය පැවිදි වෙනවා, ජර්මන් අය පැවිදි වෙනවා, ඇෆ්‍රිකන් කාර්යය පැවිදි වෙනවා. මේ ඔක්කොම පැවිදි වෙනවා. මේ පැවිදි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ අර පැවිදි වෙන්න ඉස්සලා තිබිච්ච එක නැතු යනවා. ඊර්වස්‍ය අහනකට කේතුම් මේ කවුද ඔබ කියලා අහනකට එයා පිළිතුරු දෙන්නේ අපි ශ්‍රාකි පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා. දර අර ගති ඔක්කොම ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම සිද්ධ වන්නේ ධර්මයෙන්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න එහෙමයි කියන ශ්‍රමණ සමාජය ඇති උනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ වර්ණ හතරේ කවුරු වේවා කයින් දුසිරිත කරලා වචනෙන් දුසිරිත කරලා මනසින් දුසිරිත කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික කටයුතු වල යෙදිලා වාසය කළොත් යා මරණින් මත්තේ දුගතිය යනවා නිරේ උපදිනවා. එහෙනම් ඒකට කුලය බලපාන්නේ නැහැ. ජාතිය බලපාන්නේ නැහැ. මරණින් මත්තේ දුගතියට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ක්ෂත්‍රියෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා වෛශ්‍යෙක් වේවා ශුද්‍රයෙක් වේවා කයින් සුචරිතයේ යෙදිලා වචනෙන් සුචරිතයේ යෙදිලා මනසින් සුචරිතයේ යෙදිලා සම්මාදිට්ඨියෙන් යුක්ත වාසය කළොත් ඒ කෙනා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ක්ෂත්‍රියෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා වෛශ්‍යෙක් වේවා ශුද්‍රයෙක් වේවා කවරෙක් වූ වේවා සමහර ඉන්නවා කයින් සුචරිතයක් කරනවා දුස්චරිතයක් කරනවා වචනෙන් සුචරිතයක් කරනවා දුස්චරිතයක් කරනවා මනසින් සුචරිතයක් කරනවා දුස්චරිතයක් කරනවා කලකට සම්මාදිට්ඨියෙන් ඉන්නවා පින්පව් පිළි අරගෙන කලකට පින්පව් මොකවත් නැත කියාගෙන ඉන්නවා මේ වගේ ඉන්නවා සමහරු කලවම් කරගෙන මේක අන්නේ අය මරණින් පස්සේ සැප දුක් මිශ්‍ර වෙච්ච ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂත්‍රියෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා වෛශ්‍යෙක් වේවා ශුද්‍රයෙක් වේවා ඕනෑම කෙනෙක් කයින් සංවර වෙනවා නම්
වචනයෙන් සංවර වෙනවා නම්, මනසින් සංවර වෙනවා නම්, බෝධිපාක්ෂික ධර්ම 7 දියුණු කර ගන්නවා නම්, මොනවද බෝධිපාක්ෂික ධර්ම 7? 1. සතර සතිපට්ඨාන, 2. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, 3. සතර රිද්ධිපාද, 4. පංච ඉන්ද්‍රිය, 5. පංච බල, 6. සප්ත බොජ්ජංග, 7 ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ බොජ්ජංග ධර්ම කොටස් 7 දිනු කරනවා නම් කවුරු වේවා ඒකේන සියලු දුක් නැති කරලා පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතකොට මේකෙන් අපිට පැහැදිලිව පේනවා වැදගත් වෙන්නේ මොකද්ද? ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ධර්මයේ තුලට පැමිණීමෙන්මයි යා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා කියන මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ බලන්න වාසිට්ට භාරද්වාජ ස්වාමීන් වහන්සේලාට කියනවා දැන් බලන්න වාසිට්ට මේ සනන් කුමාර බ්‍රහ්මයා මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තිනවා. කත්තියෝ සෙට්ඨෝ ජනේ තස්මින් යේ ගොත්තපටිසාරිනෝ. යම් කිසි කෙනෙකුගේ ගෝත්‍ර පිළිවෙල හොයාගෙන ගියොත් ජනයා අතර ශ්‍රේෂ්ඨ කෙනා හැටියට මුණ ගැහෙන්නේ ක්ෂත්‍රීය වංශිකෙක්. විද්‍යාචරණ සම්පන්නෝ සෝ සෙට්ඨෝ දේව මානුසේ. දෙවි මිනිසුන් අතර විද්‍යාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද ඔහු තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. කවුද විද්‍යාචරණ සම්පන්න වූ කෙනා? රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට්ඨ ඔය සනන් කුමාර බ්‍රහ්මයා ඔය කියපු කතාව සුගීතා හොඳට කියපු එකක්. නොදුග්ගීතා මේ වැරදි විදිහට කියපු එකක් නෙවෙයි. සුභාසිතා යහපත් කියමනක්. නොදුබ්බාසිතා යහපත් කියමනක් නෙවෙයි. අර්ථ සංහිතා අර්ථවත් කතාවක් ඒක. නො අනර්ථ සංහිතා මේක අනර්ථවත් එකක් නෙවෙයි. අනුමතා මය මා විසින් ඒක අනුමත කළා. අහම්පි වාසිට්ඨා එවං වදාමි. වාසිට්ඨ ඒ නිසා මමත් ඔය කරුණ ඔය විදිහටම කියනවා. කත්තියෝ සෙට්ඨෝ ජනේ තස්මින් යේ ගොත්තපටිසාරිනෝ. මේ ගෝත්‍ර පිළිවෙල හොයනවා නම් කෙනෙකුගේ මේ ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රීය වංශිකයා කියලා හොයාගන්න හම්බ වෙනවා. නමුත් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙන කෙනා හෙව්වොත් එයා කවුද? විද්‍යාචරණ සම්පන්න වූ රාතන් වහන්සේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේකෙදී අපිට මේකේ කරුණු දෙකක් මතක තබා ගන්නට තිබෙනවා. එකක් තමයි මෙලව පරලොව දෙකේදීම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය. ඒක තමයි උන්වහන්සේ හැමතිස්සෙම උපුටා දක්වන්නේ මේකේ. අනිත් එක තමයි මේ සංසාරගත සත්‍යය ලෝක විනාශයෙන් පස්සේ ආයමත් සකස් වෙලා යන ආකාරය. මේක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ගත්තොත් එහෙම මේ ඒක ඉතින් උන්වහන්සේට විශේෂ ඥාන වලින් තමයි උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළේ. දැන් අපි ගත්තොත් එහෙම මේ කාලේ ඔය ටෙලස්කෝප් ඒවා මේවා ලොකු දේවල් හදලා තමයි මේ විශාල ඒවා හදලා මේ තමයි මේ ග්‍රහවලු දිහා බලලා තාරකා විද්‍යාව කියලා විෂයක් හදලා තමයි මේ ලෝකේ මෙන්න මෙහෙම තියෙනවා, මෙහෙම තරු තියෙනවා, මෙහෙම තව හිරු සඳු තියෙනවා, තව ග්‍රහ තාරකා තියෙනවා, තව මන්දාකින තියෙනවා, තව සක්වල වල තියෙනවා කියලා මේ බටහිර පරීක්ෂකවරු කියන්න පටන් ගත්තේ. මේ කිසිම දෙයක් නැති ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ භාවනා කරලා ලැබූ දැනුමෙන්ම මේ ලෝකයේ ගැන කොයිතරම් දේවල් ප්‍රකාශ කරලා තියෙනවද? උන්වහන්සේ පැහැදිලිවම හිරිසඳු ග්‍රහතාරකා දිනවකවානු මේ ඔක්කොම හැදෙන හැටි කියනවනේ. ඉතින් එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ඥානය කොයිතරම් පළල් එකක්ද කියලා. අනිතික උන්වහන්සේ එහෙම ප්‍රකාශ කළා මිනිස්සුන්ව විස්මයට පත් කරවන්න කල්පනා කරන්නේ. උන්වහන්සේ අතරේ ප්‍රකාශ කරන ඒක එහෙම තමයි. නමුත් එතනත් කොතනත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. එහෙනම් අපිත් මතක තියාගන්න ඕනේ ඒක. අපේ ජීවිතේ
ශ්‍රේෂ්ඨ වන්නේ යම් දවසකද ඒ ධර්මයේ තුල මිසක් වෙන කිසි දෙයක් තුල අපිට ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න ලැබෙන්නේ නැත. ඒ නිසා අපි ගත්තොත් මේ ජීවිතයේදී යම් තාක් අපි අපේ ජීවිත ගොඩනගාගෙන අකුසලයන්ගෙන් අත් මිදිලා කුසල ධර්මයන් පිළිටවල යම් කිසි දෙයක් පිළිටක් පිළිසරණක් ලබාගෙන තිබෙනවා නම් ඒ ඔක්කොම ලබාගෙන තිබෙන්නේ මොකෙන්ද? ඒව ලබාගෙන තිබෙන්නේ ධර්මයෙන්. ඊළඟට නෝනෙක්තන්ගෙන් යහපත් සත්පුරුෂ පින්වතුන්ගෙන් යම් ප්‍රශංසාවක් ලබනවා නම් ඒක ලබන්නේත් මොකකින්ද? ධර්මයෙන්මයි. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අපටත් මේ ඒවා ඔක්කොම හිතෙන් හරි ගස්සගෙන යහපත් විදියට කල්පනා කරලා තෝර බේර ගැනීමේ හැකියාව ලැබෙන්නේ මොකින්ද? ධර්මයෙන්මයි. එහෙනම් අපිට පේනවා අපි සියලු දේට වඩා මුල් තැන දීලා ලබා ගන්න ඕන ධර්මයයි. ධර්මයේ තුල තමයි අපිට මේ සෑම දෙයක්ම දියුණු කර ගන්නට පුළුවන් වන්නේ. ධර්මය අපි හරියට දියුණු කරගත්තොත් මෙලෝ ජීවිතය සාර්ථක වෙනවා. ධර්මය හරියට දියුණු කරගත්තොත් මෙලෝ ජීවිතය විතරක් නොවේ පරලෝ ජීවිතයේත් අපට සාර්ථක කරගන්නට ඕනෑතරම් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය අපි හොඳට තේරුම් අරගෙන එතකොට ධර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකයේ පෙන්වා දීපු මේ යහපත් මාර්ගය. මේක තමයි ධර්මය. දැන් අපි මේ වෙනකොට කිසිම විශේෂ අමුතු සංස්කරණයක් ගන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගත්තා. දැන් බලන්න මේක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ පිටසක් වලින් ජීවීන් වෙලා පදිංචි වෙච්ච කතාවක් කියනවද මේකේ? නෑ. මේක කියන්නේ කොහොමද? මේ ලෝකේ විනාශ වෙනවා. විනාශ වෙනකොට මේ ලෝකේ ඉන්න සත්වයෝ ආලෝක ශරීර බවට ඇතිපත් වෙනවා. ඊළඟට කාලයක් ගියා මේ ලෝකේ ආයේ හැදෙනවා. හැදුනම ඒ හිටපු තැන් වලින් චුත වෙලා ආයෙත් ඇවිල්ලා මෙහෙම වෙනවා මිසක් ලෝක සම්භවයක් ගැන බුදුරජාන් වහන්සේගේ දේශනාවල නැහැ. මේ සත්‍යාගයේ 아무තු හට ගැනීමක් ගැන නැහැ. බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද? අවිජ්ජා නීවරණානං බික්කවේ සත්තානං තණ්හා සංයෝජනනම් පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ තණ්හාවෙන් බෙදුණු අවිද්‍යාවෙන් ඇසෙන මේ සත්‍යාගයේ ආරම්භක කෙලවරක් දකින්න බෑ. ඉතින් ඒ නිසා නමුත් මේක පටලව ගන්නවා සමහරු. දැන් අපිට මතකයි අපිත් ඒ සාමාන්‍යයෙන් උසස් පෙළ වගේ කරන කාලේ අපි ඉගෙන ගත්තේ මේ ලෝක නිර්මාණය ගැන බෞද්ධ මතය කියලා. බලමු මේක එකක් නෙමෙයි මේක උගන්වන්නේ. මේක උගන්වන්නේ මොකද්ද? මෙලෝ පරලෝ දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියන කාරණාව. ඒක අපිට අහන්න හම්බුන්නේ නැහැ. අන්න එතකොට දැන් හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික අරමුණු. ඒ නිසා අපි කවුරුත් මෙලෝ පරලෝ ශ්‍රේෂ්ඨ වන්නා වූ ඒ උතුම් ධර්මයේම පිළිසරණ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු